අද මේ වීඩියෝ එකෙන් අපි ප්‍රධාන අරමුණ වෙන්නේ වොෂින් මැෂින් එකේ ක්ලච් එකක් කොහොමද මාරු කරන්න කියලා. මේ සිසිල් කියන බ්‍රෑන්ඩ් එකට අයිති වෙන වොෂින් මැෂින් එක වගේම සිංගර් ඉනොවෙක්ස් කියන බ්‍රෑන්ඩ් දෙකත් මේ ආකාරයටම අපිට ක්ලච් එක මාරු කරන්න පුළුවන්. බලමු ක්ලච් එකේ තන මැද පල්සේටර් එකේ ඇනේ ගලවලා දෙපැත්තට පොඩ්ඩක් මේ හොලවලා ගන්න පුළුවන් උඩට. මේ විදියට මේ පල්සේටර් එක ගලව ගන්න බැරි නම් අපේ තව වීඩියෝස් තියෙනවා මේ පල්සේටර් එක ගලවන්න බැරි නම් කොහොමද ගලවගන්නේ කියන එක. ඒ වීඩියෝස් බලලා ඔයාලට පුළුවන් මේ විදියට සාමාන්‍ය විදියටම ගලවෙන්නේ නැත්නම් ගලවන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් ඒ වීඩියෝ එකක් බලුවනම්. දැන් මේ මැෂින් එකේදී මේ විදියට ගැලවුනේ මේ පල්සේටර් එකේ මැද ග්‍රූ එකත් සවුත් වෙලා තියෙන නිසා. අපි වීඩියෝ එක අන්තිමට යනකොට බලමු මොකද්ද මම මේ කියපු ග්‍රූ එක සවුත් වෙලා තියෙන්නේ කියන එක. මෙන්න මේ විදියට මෙතන ඇන දෙකක් තියෙනවා ඔයාලට ගලව ගන්න. මේ ඇන දෙක ගලව ගත්තට පස්සේ තමයි අපිට මැෂින් එකේ ප්‍රධාන කියන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක තියෙන පැත්ත වගේම මැෂින් එකේ ක්ලච් එක ගලවන්න ඕන ප්‍රධානම ඇන දෙකක් තියෙන මේ ඇන දෙක ගලවලා උඩ පියන වෙන් කර ගන්න ඕන. උඩ පියන වෙන් කර ගන්න තවත් ඇන දෙකක් තියෙනවා පැත්තෙන්. ඒ ඇන දෙකත් අපි ගලවන්න ඕන. මෙන්න මේ විදියට පැත්තෙන් ඇන දෙකක් තියෙනවා තව. ඒ ඇන දෙකත් ගලව ගත්තට පස්සේ උඩ පියන සම්පූර්ණයෙන්ම අපිට ඉවත් කරගන්න පුළුවන් වයරින් එක තියෙද්දි. මේ විදිහට ක්ලච් එකක් මාරු කරන්න ප්‍රධාන හේතුව තමයි මේ ක්ලච් වල ඉක්මනින් රේසර් එක සවුත් වෙනවා. එතකොට ලොකු සද්දයක් එනවා රේසර් සද්දයක්. ඒ වගේම පෙරලෙනවා වගේ නිකන් සද්දයක් එනවා. ඒ වගේ අවස්ථාවේදී ක්ලච් එක මාරු කරන්න ඕන සම්පූර්ණයෙන්ම. තවත් කියනවා නම් පල්ස්ලේටර් එක එහෙම නැත්නම් මැද කැරකෙන වොෂ් ප්ලේට් එකේ උඩින් කැරකුවම නිකම්ම කැරකෙනවා. ඒක වොෂ් ප්ලේට් එකේ ප්‍රශ්න කරත් කැරකෙනවා නැත්නම් ක්ලච් එකේ ඇක්සල් එක ගියර් වීල් වලින් කැඩිලත් ඒ විදිහට නිකම්ම කැරකිලා යනවා. ඒ විදිහට වෙන්නේ අමතර ලෝඩ් එක වැඩි වුණාට පස්සේ කියන්නේ අමතර වැඩිපුර මැෂින් එක දරා ගන්න බැරි තරමට ලෝඩ් එකක් ආවට පස්සේ මේ මැෂින් වල නම් මේ ක්ලච් එක කඩලා යන අවස්ථාවක් තියෙනවා. පල්සේටර් එකෙන් බුෂ් එක කඩලා යන අවස්ථාවලුත් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා මේ මැෂින් ලොකුවට සේෆ්ටි පැත්ත ගැන හිතලා නැහැ මැෂින් එක මේ කියන්නේ මැෂින් එක දැන් LG වොෂින් මැෂින් එකක් වගේ ගත්තොත් එහෙම ගොඩක් හොඳයි. මොකද මේ වගේ කැඩෙන්නේ නැහැ. ගොඩ කලාතුරකින් තමයි කැඩිලා එන්නේ. මොකද ඒ වගේ ක්ලච් එක වැඩ කරනවා හොඳටම රෙදි හිර වුණොත් මැෂින් එකට දරා ගන්න බැරි විදියට රෙදි හිර වුණොත් ක්ලච් වෙලා ඒකත් එහෙම නැත්නම් මුළු බකට් එකම කැරකිලා රෙදි වල පැටලුණු අරගන්න පුළුවන් හැකියාව තියෙනවා LG වොෂින් මැෂින් වල නම්. දැන් මේ වගේ ටිකක් ප්‍රමිතියෙන් අඩු මුදලට ගන්න තියෙන මැෂින් වල ඒ හැකියාව නැහැ. මැෂින් එක හිර වුණොත් එහෙම හදිස්සියෙන් හරි ලෝඩ් එක දරා ගන්න බැරි වුණොත් මේ මැෂින් වලින් එක ප්ලාස්ටික් වීල් කඩලා යනවා. එහෙමත් නැත්නම් මැෂින් එකේ තියෙන මේ පල්සේටර් එකේ යනවා. නැත්නම් ක්ලච් එක සම්පූර්ණයෙන්ම කඩලා යන අවස්ථා තියෙනවා. ඒ විදිහට කඩලා යන්නේ මේවයි නිෂ්පාදන දෝෂ තියෙන නිසා. නිෂ්පාදන දෝෂ කියනොත් ගොඩක් හයි කියන්නේ ලොකු බරක් අල්ලගෙන මැෂින් එක ගොඩක් හෙවි ඩියුටි විදිහට වැඩ කරන්න බෑ මේ වොෂින් මැෂින්. මොකද ගොඩක් ප්‍රමිතියෙන් අඩුයි. නමුත් සාමාන්‍ය ගෙදර පාවිච්චි කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අලුත් වැඩියා කරන්නත් ගොඩක් පහසුයි. නමුත් ලොකුවට වැඩ ගන්න බෑ. ලොකුවට වැඩ ගන්න කියන්නේ ලොකු බෙඩ්ෂීට් වොෂ් කරන්න, ලොකුවට ටවල් වොෂ් කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරලා මැෂින් එක ඉක්මනටම ලෙඩ වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන ඇඳුම් හොද ගන්න මේ වොෂින් මැෂින් එකක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. නමුත් LG වොෂින් මැෂින් එකක් තරම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ වොෂින් මැෂින්. නමුත් අඩු මුදලට ගන්න පුළුවන් එන්න මේ වොෂින් මැෂින් ටයිප් එක. මේකත් වැඩ ගන්නවා ගොඩක් අය. සාමාන්‍ය ගෙදර භාවිතයට සුදුසුයි. මෙන්න මේ විදියට අපි වොෂින් මැෂින් එකේ වයර් ටික වෙන් කර ගන්න ඕනේ. දැන් අපි උඩ පැත්තට ගලව ගන්න හදන්නේ මැෂින් එක. මේ යට කොටසෙදි පවර් වයර් එක අයින් කර ගන්න ඕනේ. ඒත් එක්ක මෙතන තියෙන වෝටර් ලෙවල් සෙන්සර් එකට වදින හෝස් එක මේ හෝස් එකත් ගලවලා අයින් කරන්න ඕන. මොකද නැත්නම් අපි දැන් මැෂින් එක එහෙට මෙහෙට පෙරලනවා. ඒ පෙරලන අවස්ථාවේදී මැෂින් එකෙන් බටේ ගාවින් කැඩෙන්න පුළුවන්. ඒක නිසා තමයි එකත් ගලව ගන්නේ. දැන් මම මේ කරන්නේ ෂොක්ස් 4 ගලව ගන්න ඕන. දැන් මේකෙදි මේ වොෂින් මැෂින් එකේදී නම් yellow color ෂොක් එකක් වෙනම තියෙනවා. ඒ ෂොක් එක ඔයාලා මාක් කරගන්න ගලවද්දී කොතනද තියෙන්නේ කියලා. අමතක වුණොත් මෝටර එක තියෙන පැත්තට තමයි yellow color ෂොක් එක සම්බන්ධ වෙලා තියෙන්නේ.
මෙන්න මේ විදිහට සරලව මේ වොෂින් මැෂින් එක ක්ලච් එක මාරු කරගන්න පුළුවන්. ඔයාලා බලාගෙන ඉන්න. මම හිතන්නේ බලලා ඉගෙන ගන්න පුළුවන් මේ මැෂින් එකේ ක්ලච් එක කොහොමද මාරු කරන්න කියලා. ලොකු ගොඩක් අමාරු නැහැ. වැඩි ලේසියෙන්ම මේ ක්ලච් එක මාරු කරන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම මේ වොෂින් මැෂින් නිෂ්පාදනය කරලා තියෙන්නේ වෙළඳපොලේ අඩුම මුදලකට ලබා ගන්න පුළුවන් විදියට. ඒක නිසා තමයි මේ ප්ලාස්ටික් කැබින් වලින් මේ මැෂින් එක හදලා තියෙන්නේ. අතම කිව්වොත් මේ ප්ලාස්ටික් කැබින් තියෙන එක මම වරදක් විදියට දකින්නේ. නමුත් මැෂින් එකේ බර අඩුයි. මැෂින් එකේ ගොඩක් බර අඩු වෙනකොට මැෂින් එක ඉක්මනට වයිබ්‍රේට් වලට ඒ කියන්නේ වයිබ්‍රේට් වෙනවා මැෂින් එක ගොඩක්. ඒකත් සාමාන්‍ය මැෂින් එකක් විදිහට වැඩ කරගන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙවෙයි. දැන් බාත්රූම් එකක වගේ තියෙනවා නම් මේ මැෂින් එකක් බොඩි එක දිරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වොෂින් මැෂින් එකක් බාත්රූම් එකක තියන්න ඩිසයින් කරලා නැහැ. මොකද බාත්රූම් එකක තියනවා කියන්නේ මේ තියෙන යකඩ වලින් හදපු කොටස් දිරලා යනවා. වතුර වැදුනේ නැති වුණත් වායු ගෝලයේ තියෙන වතුරත් එක්ක මැෂින් ඉක්මනටම සවුත් වෙනවා. බාත්රූම් එකක තිබ්බොත් එහෙම. දැන් සාමාන්‍යයෙන් LG වොෂින් මැෂින් එක වගේ තහඩු බොඩියක් තියෙන වොෂින් මැෂින් එකකට වඩා මේක ඔරොත්තු දෙනවා. නමුත් මැෂින් එකේ ඉක්මනින් කාල සීමාව අවසන් වෙනවා. බාත්රූම් එකක වගේ තිබ්බොත් මොන මැෂින් එකක් වුණත්. දැන් මෙන්න මේ විදිහට තමයි මැෂින් එකේ ක්ලච් එක ගලවලා ඉවර වුණාට කියන්නේ බොඩි එකෙන් ක්ලච් කොටස සහ මැද තියෙන ඩ්‍රම් එක එහෙම නැත්නම් වොෂ් බකට් එක එළියට ගන්නවා. මෙන්න මේ විදිහට ගත්තට පස්සේ අපිට ප්‍රථමයෙන් මෝටර් එකේ යන දෙක අයින් කරන්න පුළුවන්. මෝටර් යන දෙකට අයින් කරලා අපි ක්ලච් එක දැන් ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. මේ ක්ලච් එක යන්න ප්‍රධාන හේතු ගැන තමයි අපි කතා කරේ. මේ ක්ලච් එක යන්න ප්‍රධානම හේතුව තමයි මේ ක්ලච් එකේ හදලා තියෙන්නේ ලොකුවට බරක් දුවන්න පුළුවන් විදිහට නෙමෙයි ඉක්මනට මේ ක්ලච් එකක් ලෙඩ දෙනවා. හේතුව තමයි මේ ක්ලච් එකට හැකියාවක් නැහැ. අර LG Samsung වොෂින් මැෂින් වල වගේ වැඩි කාලයක් භාවිතා කරන්න බෑ. සාමාන්‍යයෙන් අනිත් කියන්නේ LG Samsung වොෂින් මැෂින් එකකට වඩා ඉක්මනින් මේ ක්ලච් එකක් ඉක්මනට සවුත් වෙනවා. හේතුව තමයි ඇතුලේ වැඩි කොටසක් නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්ලාස්ටික් කොටස් වලින්. ඒක නිසා ඉක්මනින් ලෙඩ දෙනවා. සාමාන්‍ය ගෙදර භාවිතයේදී ඔයාලා මේ මැෂින් එකක් භාවිත කරද්දී ලොකුවට බෙඩ් ෂීට් ගොඩක් දාන්න එපා. එහෙම නැත්නම් ට්‍රවල්ස් දානවා නම් ගොඩක් භාවිත කරන්න එපා. සාමාන්‍යයෙන් මේක කිලෝ 7 තමයි ගහලා තියෙන්නේ. නමුත් කිලෝ 7ක් භාවිත කරොත් ඉක්මනින් මැෂින් එක ලෙඩ දෙන්න පුළුවන්. දැන් මේ විදියට ක්ලච් එක ගලවන්න මේ ක්ලච් එකේ ගාඩ් එක දාලා තියෙන්නේ මේ ගාඩ් කොටස තියෙන්නේ ඕමනා ප්‍රමාණයට වඩා වැඩි වුණොත් මැෂින් එක බිම වදින එක නවත්තන්න තමයි මේ ගාඩ් කොටස තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිවම පේනවා දැන් මම මේ ගලවන වොෂින් මැෂින් එක ගොඩක්ම අලුත්ම වොෂින් මැෂින් එකක්. මේ ගොඩක් අලුත් කියන්නේ වැඩි භාවිත කරලා නැහැ. නමුත් ක්ලච් එක සවුත් වෙලා තියෙන්නේ. ක්ලච් එක සවුත් වෙන හේතුව තමයි මේ කස්ටමර්ගෙන් මට හම්බෙච්ච තොරතුරු අනුව ගොඩක් බෙඩ් ෂීට් වොෂ් කරලා තියෙනවා. මේ බෙඩ් ෂීට් වොෂ් කරද්දී තමයි මැෂින් එකේ ක්ලච් එක ඇක්සල් එකෙන් කඩලා වෙලා තියෙන්නේ. ඇක්සල් එකේ බර ඒ කියන්නේ ලෝඩ් එකක් අල්ලන්නේ නැහැ. සාමාන්‍යයෙන් වතුර විතරක් දැම්මම වැඩ කරනවා. මැෂින් එකට රෙදි දැම්මම කැරගෙන්නේ නැහැ. හේතුව තමයි ක්ලච් එකේ ප්ලාස්ටික් වීල්ස් තියෙන ඇතුලේ මේ වීල් කැඩිලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනදී මේ බෙල්ට් එක තමයි මේ තියෙන බෙල්ට් එකත් සවුත් වෙලා තියෙන අපි බෙල්ට් එකකුත් අලුතෙන් දානවා. මේකෙදි දැන් අපි මේ ගලවන්නේ ඩ්‍රේන් මෝටර් එක. ඩ්‍රේන් මෝටර් එක ගැන කතා කරොත් මේ වොෂින් මැෂින් එකේ ඩ්‍රේන් මෝටර් එක සවුත් වුණොත් ඔයාලට බලා ගන්න පුළුවන් වතුර බහින්නේ නැහැ මැෂින් එකකින්. ඩ්‍රේන් ඔප්ෂන් එකට ආවට පස්සේ මැෂින් එකේ වතුර එළියට යන්නේ නැහැ. එහෙමත් නැත්නම් තවත් ලෙඩ තියෙනවා. ඒ තමයි මැෂින් එක හයි ස්පීඩ් වලට මාරු වෙන්නේ නැහැ. ස්ලෝ ස්පීඩ් වලට විතරයි වැඩ කරන්නේ. හයි ස්පීඩ් වලට මාරු වෙන්නේ නැහැ. වතුර බහින්නේ නැහැ කියන ලෙඩ දෙකම මේ ඩ්‍රේන් මෝටර් එක හා සම්බන්ධ ප්‍රශ්න. ඩ්‍රේන් මෝටර් එක තියෙන 230 මෝටර් එකක් ඔයාලට බලන්න පුළුවන්. 230 මේ ඩ්‍රේන් මෝටර් එක වයර් දෙකයි තියෙන්නේ. මේ වයර් දෙකට 230 වලින් වැඩ කරන බල්බ් එකක් හයි සම්බන්ධ කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඩ්‍රේන් මෝටර් එකේ වතුර
බහින්න නැති ලඩක් තියෙනවා නම් ඩ්‍රේන් මෝටර එක වැඩ කරලා වතුර බහින්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඩ්‍රේන් මෝටර එක වැඩ කරන්නේ නැහැ කියන එක. ඩ්‍රේන් මෝටර එකේ කේබල් එක ඇදෙන්නේ නැහැ කියන එක ඔයාලට ආපු ප්‍රශ්නයක් ආවොත් එතකොට ඔයාලා බලන්න මේ මැෂින් එකට සම්බන්ධ කරලා තියෙන ඩ්‍රේන් මෝටර එකේ වයර් දෙක ඩ්‍රේන් මෝටර එකෙන් ඉවත් කරලා බල්බ් එකක් සම්බන්ධ කරලා බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් සර්කිට් එකෙන් ඩ්‍රේන් මෝටර එකට විදුලිය සපයනවද කියලා. සර්කිට් එකෙන් ඩ්‍රේන් මෝටර එකට විදුලිය සපයලා ඩ්‍රේන් මෝටර එක වැඩ කරන්නේ නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා ඩ්‍රේන් මෝටර එකක් අලුතෙන් යොදන්න. මේ ඩ්‍රේන් මෝටර වගේම මේ වොෂින් මැෂින් එකේ සියලුම කොටස් iTech electronic.lk කියන වෙබ්සයිට් එක හරහත් පහළ තියෙන 077 83 86 476 කියන WhatsApp නම්බර් එකටත් අපිව සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා ඔයාලගේ නිවසේටම මේවා අමතර කොටස් ගෙන්න ගන්න. ඒකත් මතක් කරන ගමන් බලන්න දැන් මම ක්ලච් එක එළියට ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. සීලුම කොටස් වල එන ගලවලා තියෙන්නේ. හිතමත් පහසුවෙන්ම ක්ලච් එක එළියට ගත්තා අපි. දැන් අලුත් ක්ලච් එකක් මාරු කරන තමයි ලෑස්ති කරන්නේ. මේකේ ඔයාලට පේන හොඳම තත්ත්වය කියන කිසිම මුකුත්ම වෙලා නැහැ වගේ තමයි මැෂින් එක පේන්නේ. නමුත් කස්ටමර් භාවිතා කරලා තියෙනවා මේකට දරන්න බැරි එහෙම නැත්නම් මැෂින් එකට වොෂ් කරන්න බැරි ලොකු බෙඩ් ෂීට් වගේ බර දේවල් භාවිතා කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ මැෂින් එක මේ විදිහට ක්ලච් එක ඇක්සල් එකෙන් කැඩිලා තියෙන්නේ. දැන් මේක විශේෂයෙන් කියන්න ඕන කස්ටමර් නොදැනුවත්වම වෙච්ච වරදක් නෙවෙයි. මේ මැෂින් එකේ තියෙන ප්‍රමිතිය බාලකම නිසා තමයි මේ විදිහට කැඩිලා එන්නේ. හේතුව තමයි මැෂින් එකේ වැඩිපුර ලෝඩ් එකක් ආවොත් වොෂින් මැෂින් එකට නතර කරන්න තැනක් නැහැ. මෝටර එකෙන් ඇරෙන්න මැෂින් එක උපරිම වේට් එකකින් වැඩ ගන්න පුළුවන් මැෂින් එකේ. ඒක නිසා තමයි කැඩලා තියෙන්නේ. මේක කස්ටමර්ටම වරද කියන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඩිසයින් එකේ. දැන් මේ තියෙන අපි අලුතෙන් එන වොෂින් මැෂින් වලට එන හොඳ තත්ත්වයෙන් තියෙන ක්ලච් එකක් තමයි මේ මාරු කරන්නේ. මේ ක්ලච් එකත් ඔයාලට iTech electronic.lk කියන වෙබ්සයිට් එකෙන් වගේම ඔයාලා තියෙන 077 83 86 476 කියන WhatsApp නම්බර එක හරහත් ඔයාලගේ නිවසේටම ගෙන්න ගන්න පුළුවන් කියලා මතක් කරනවා. මේ තියෙන්නේ හොඳ වර්ගයේ හොඳ තත්ත්වයෙන් තියෙන ක්ලච් එකක්. මේ ක්ලච් එක මාරු කරන විදිය ගැන තමයි අපි අද ඉගෙන ගන්න. ක්ලච් එකත් මාරු කරද්දී ඔයාලා මෙන්න මේ විදියට නැවත අලුතෙන් යොදද්දී මෙතන මේ වෝටර් සීල් වෙන මෙතනින් තමයි වතුර ක්ලච් එකේ වතුර ලීක් වෙන කොටස තියෙන්නේ. මෙතනදී මේක හරියට සීල් වෙන්නේ නැති වුණොත් ක්ලච් එකට වතුර ලීක් වෙලා ක්ලච් එක ඉක්මනින් සවුත් වෙන්නත් පුළුවන්. මැෂින් එක පිටතට වතුර ලීක් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. හරියට මැෂින් එක බැලන්ස් කරලා ක්ලච් එක බැලන්ස් කරලා ඇන ටික තද කරන්න කියන්නේ දැන් මේ කියන හතරක් බොඩි එකට සම්බන්ධ වෙනවා මේ ක්ලච් එක හයි කරද්දී ඒ හතර එකපාර තනි තනියනේ තද කරන්නේ නැහැ. හතර පැත්ත බැලන්ස් කරගෙන තද කරන්නේ. මොකද ක්ලච් එක පැත්තකට හැරෙන්න පුළුවන්. හැරුණොත් සීල් වෙන්නේ නැහැ කියන මතයක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් යන හතරම බැලන්ස් කරගෙන යන ටික තද කරන්න බලන්න. පාසුවෙන්ම අපි යන ටික ක්ලච් එක ෆිට කරා. ඔන්න ඔය ආකාරයට ක්ලච් එකේ ෆිට කරලා පස්සේ ඩ්‍රේන් මෝටර එක වල දැන් පැහැදිලිව පේනවා ඩ්‍රේන් මෝටර එක ඇවිල්ලා තියෙන තැන. ඩ්‍රේන් මෝටර එක සම්බන්ධ කරනකොට ඩ්‍රේන් මෝටර එකේ තියෙන ඇක්සල් එක එහෙම නැත්නම් කේබල් එක සම්බන්ධ වෙලා තියෙන ප්ලාස්ටික් ඇක්සල් එකක් තියෙනවා. ඒ ඇක්සල් එකේ මැදට ක්ලච් එකේ ආම් එකේ කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඒ ආකාරයට සම්බන්ධ කරන්න. ඒකෙන් තමයි ගියර් shift එක මේකේ high speed low speed කියන ස්පීඩ් දෙකට වගේම බ්‍රේක් සිස්ටම් එකත් වැඩ කරන්නේ. කේබල් එක හා සම්බන්ධ වෙන කොටස තියෙන ඒ ප්ලාස්ටික් කෑල්ලේ. ඒක නිසා ඒකත් කියන ප්ලාස්ටික් ඒ කියන්නේ ඩ්‍රේන් බැලෝ එක. ඒ ඩ්‍රේන් බැලුන් එකට සම්බන්ධ වෙලා තියෙන කොටස තමයි ඒ සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් අපි ක්ලච් එකේ යන ටික හතර කොන හතර පැත්ත එහෙම නැත්නම් ක්ලච් එක බොඩි එකට සම්බන්ධ වෙන යන ටික බැලන්ස් කරගෙන යන්නත් එක පැත්තකට හැරෙන්නේ නැති වෙන්න බොහොම සීරුවෙන් යන ටික තද කරගෙන ඒක හරියට සවි කර ගන්න ඕන. අපි දැන් බලමු යන හතරම සවි කරගෙන කොහොමද මේක අවසන් කරන්න කියලා අලුතෙන්දී ආව.
දැන් ඔයාලට වොෂින් මැෂින් එකේ වතුර බහින්නේ නැහැ කියන ප්‍රශ්නයක් ආවත් ඔයාලට දැන් පේනවා ක්ලච් එක සම්බන්ධ වෙලා තියෙන මේ ප්ලාස්ටික් වෑල් එකක් තියෙනවා. මේ ප්ලාස්ටික් වෑල් එකෙන් තමයි වතුර බහින්නේ නැහැ කියන ලෙඩ වලට හේතුව. ඒක කියන්නේ ඩ්‍රේන් මෝටර එක වැඩ කරලා වතුර බහින්නේ නැත්නම් ඔයාලට පේන දැන් මේ වතුර එළියට යන හෝස් එක සම්බන්ධ වෙලා තියෙන කොටසේ තමයි වෑල් එක තියෙන්නේ. මේකේ ඩ්‍රේන් වෑල් එක. දැන් ඔයාලට පේන ඩ්‍රේන් වෑල් එක මේ තියෙන්නේ. මේ ඩ්‍රේන් වෑල් එක බ්ලොක් වුණොත් එකම නැත්තම් හිර වුණොත් වැඩ කරන්නේ නැහැ වතුර බහින්නේ නැහැ. එතකොට ඔයාලට සිද්ධ වෙනවා මේ ඩ්‍රේන් වෑල් එක සුද්ධ කරන්න. දැන් මම බෙල්ට් එක දාන්න ලෑස්ති කරලා තියෙන්නේ. වොෂින් මැෂින් එකේ බෙල්ට් එක දාද්දි දැන් බලන්න දැන් අපි මෝටර එක ඇන ටික බුරුල් කරපු නිසා බෙල්ට් එක ගොඩක් බුරුල් වෙලා තියෙන්නේ. මම දැන් මෝටර එක ඈඩ් කරනවා. මෝටර එක උඩරිම ඈඩ් කරලා මැෂින් එක ඇනේ තද කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මැෂින් එකකින් බෙල්ට් එක මාරු කරන්න ලෑස්ති කරලා තියෙන්නේ අපි. බෙල්ට් එක සාමාන්‍යයෙන් මෝටර එක අතින් කැරකුවට පස්සේ ලොකු බරක් නැතුව මෝටර එක සාමාන්‍ය විදියට සාමාන්‍යයෙන් ලොකු බරක් එන්නේ නැතිව අතින් කැරකුවම කැරකෙන ගන්නට තියෙන්න ඕන. ගොඩාක් හිර වෙන්න බෑ. ගොඩාක් හිර වුණොත් සිද්ධ වෙන්නේ මෝටර එක අමතරව ලෝඩ් වෙනවා. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් මැෂින් එකේ බෙල්ට් එකෙන් අතින් කැරකුවට පස්සේ මේ එක සැහැල්ලුවෙන් කැරකෙන්න ඕන. හිර වෙන්න බෑ කොහෙවත්. හිර වුණොත් සිද්ධ වෙන්නේ මැෂින් එකේ ඉක්මනින්ම මෝටර එකත් සවුත් වෙනවා. ක්ලච් එකත් සවුත් වෙනවා. දැන් අපි ලෑස්ති කරලා තියෙන්නේ ක්ලච් එකේ ගාඩ් එක සවි කරන්න. මෙන්න මේ විදියට ඔයාලට දැන් මේ මැෂින් එක දැන් අපි ලෑස්ති කරනවා. දැන් ක්ලච් එක සම්බන්ධ කරලා ඉවරයි. මැෂින් එකේ ක්ලච් එකට සම්බන්ධ කරලා මැෂින් එක නැවත ටබ් එක ඒ කියන්නේ බොඩි එක ඇතුළට දාලා තියෙන්නේ. බොඩි එක ඇතුළට දාලා මැෂින් එකේ ෂොක්ස් ටික සවි කරලා ලෑස්ති කරලා තියෙන්නේ අපිට. මෙතනදී පොඩි අතපසුවීමක් සිද්ධ වෙලා තියෙනවා. බලමු කොතනද අතපසු වෙලා තියෙන්නේ කියලා. රයිට්. ටච් එකේ ෂොක්ස් ටික ඇතුළට දානට පැත්තික මං හිතන්නේ දැන් මෙතන මේ රයිට් හරි කමන්නේ. ක්ලච් එක සම්බන්ධ කරලා කියන්නේ බොඩි එක ඇතුළට දාලා ක්ලච් එකේ දැන් මේ ලෑස්ති කරන්නේ ෂොක්ස් 4 මේ එල්ලන්න. ෂොක්ස් 4ෙන් ටබ් එක එල්ලන එක තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ. මෙතනදී කහපාට සොකට් එක එන්නේ මෝටර එක තියෙන පැත්තට කියලා මතක් කරනවා. රයිට් ඔන්න විදියට ටබ් එක අපි එල්ල ගත්තා. දැන් අපි ඩ්‍රම් එක දාන්න හදන්නේ. හරියට බැලන්ස් එකේ සෙට් වෙන්න ඕන. ඩ්‍රම් බැලන්ස් එක සෙට් වුණාට පස්සේ අපිට එන 4ක් තියෙනවා සම්බන්ධ කරන්න. එන 4 සම්බන්ධ කරලා රයිට්. මේ මැෂින් එක ගලවන විදිහටම තමයි අනිත් වොෂින් මැෂින් වල ක්ලච් එක මාරු කරන්න තියෙන්නේ. දැන් මේ මැෂින් එක මේ ටයිප් එකේ මේ ඩිසයින් එකේම ඉනොවෙක් සිංගර් කියන නම් දෙකෙනුත් එනවා. මේ ඩිසයින් එකම මේ විදිහටම වැඩ කරනවා. ඒ වගේම සැන්යෝ කියලා තියෙනවා. සැන්යෝ එකත් මේ විදිහටම ඔයාලට ගලවන්න පුළුවන්. 6 කියන බ්‍රෑන්ඩ් එකත් මේ විදිහටම තමයි තියෙන්නේ. ඔය කියන බ්‍රෑන්ඩ් ඔක්කොම තියෙන්නේ මේ විදිහට ප්ලේට් එකක් විදිහට තමයි එන්නේ මේ ක්ලච් එක එන්නේ. සම්පූර්ණයෙන්ම ප්ලේට් එක විදිහට එන්නේ. ප්ලේට් එක විදිහට එන්නේ හැම ක්ලච් එකක්ම ගලවන්න තියෙන්නේ මෙන්න මේ ස්ටේජ් ටික තමයි. මෙන්න මේ විදිහට ගලවගත්තොත් ඔයාලට ඕනම ක්ලච් එකක් වොෂින් මැෂින් එකක මාරු කරන්න පුළුවන්. ඌමනා කරන්නේ මේ ටූල්ස් භාවිතා කරන්න පුළුවන් අතේ හුරුවක් තියෙනවන වෙන මැෂින් එකට කියන්නේ දැන් Tamanට පුළුවන් කියලා තමන් දැනගන්න ඕන මේක මට කරන්න පුළුවන් කියන එක. ඒ ඇරෙන්න වෙන ලොකු දෙයක් නැහැ. වොෂින් මැෂින් එකක ක්ලච් එකක් ගලවනවා කියන්නේ මේ කියලා දීපු ආකාරයට තමයි කරන්න තියෙන්නේ. මේ කියලා දීපු ආකාරයට ඔයාලට ඕනම මැෂින් එකක ක්ලච් එකක් මාරු කරන්න පුළුවන්.
ඒක නිසා බය වෙන්න එපා. itechelectronic.lk මේ තියෙන්නේ මේ අලුතෙන් මම ඉස්සෙල්ලා කිව්වා මේ අලුත් පල්සේටර් එක අපි අලුතෙන් දානවා කියලා. පල්සේටර් එක ඇතුලේ දැටි තියෙන්න ඕන. ඒ ගෲව්ස් තියෙන්න ඕන. ඒ ගෲව් එක නැතිවුන නැති වුණ ක්ලච් එක නිකරුණේ කියන්නේ ක්ලච් එකයි මේ උඩ තියෙන පල්සේටර් එකයි සම්බන්ධ වෙන්නේ නැහැ. එතන රවුම් වෙලා තිබුණොත් ඒකේ තියෙන දැටි ටික තියෙන්න ඕන. ඒක නිසා දැන් ඒකේ තියෙන දැටි ටික සවුත් වෙලා තිබිච්ච නිසා තමයි මේකේ අලුතෙන් අපි පල්සේටර් එකත් මාරු කරේ. මෙන්න මේ ආකාරයට ඔයාලට මැෂින් එක ඉක්මනින්ම ක්ලච් එකක් මාරු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. itechielectronic.lk channel වෙබ්සයිට් එක වගේම itech electronic සිංහල කියන YouTube channel එකත් වගේම 077 83 86 476 කියන WhatsApp නම්බර එකත් ඔයාලට සේවා සපයන්න ඇති වෙලා ඉන්නවා. මේ තියෙන්නේ water level sensor එක සම්බන්ධ කරන water level sensor එක සම්බන්ධ කරන හොස් එක මේ තියෙන. මේක ටබ් එකට සම්බන්ධ වෙනවා. මේ දෙන හොඳට ටයිට් ෆිට් තියෙන්න ඕන. ටයිට් ෆිට් තිබුණේ නැති වුණොත් සිද්ධ වෙන්නේ මේ හොස් එක ගැලවිලා මැෂින් එකේ water level එක හරියට ගන්නෙ නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා හරියට ටයිට් ෆිට් මේක ෆිට් වෙන්න ඕන. ඉතින් ලොක් එකක් එනවා. මේ ලොක් එක දැම්මට පස්සේ ඔයාලට මේක ගැලවෙන්නේ නැහැ නැවත. හරියට ලොක් එක තද වෙනවා. මම මේ දැන් කියලා දෙන්නේ මේ ක්ලච් එක මාරු කරන එකට අදාළ දෙයක් නෙමෙයි. මේකේ සර්කිට් එක මාරු කරන්න ඕමනා කරන අදාළ දේ. සර්කිට් එක මාරු කරන්න මේ පහළ තියෙන යන දෙකක් තියෙනවා. මේ යන දෙක ගලවන්න ඕන. මේ යන දෙක ගැලවුවට පස්සේ ඔයාලට සර්කිට් එක මාරු කරන්න පුළුවන්. මම මේ ක්ලච් එක මාරු කරද්දී කියලා දෙන්නේ සමහර අවස්ථාවකදී උමනා වෙන්න පුළුවන් කියලා මට දැනෙච්ච නිසා සයිඩ් එකට මේ විදිහට තල්ලු කරන්න. සයිඩ් එකට තල්ලු කරාට පස්සේ සර්කිට් එක ගලවලා ඉවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් සර්කිට් එකක් දානවා නම් අපිට ඔයාලට itech එකෙන් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන සර්කිට් එක අලුත් වැඩියක් කරනවා නම් ඔයාලට මෙන්න මේ ආකාරයට තමයි සර්කිට් එක ගලවන්නේ මේ ඩිසයින් එකේ. මේ ඩිසයින් කියන්නේ Singer, Innovex, සිසිල් කියන බ්‍රෑන්ඩ් තුනටම මේ ඩිසයින් එකම තමයි තියෙන්නේ. මේ ප්ලාස්ටික් කැබින් තියෙන ඩිසයින් එක. මේ ඩිසයින් එකේ සර්කිට් එක මාරු කරන්නේ මෙන්න මේ ආකාරයට තමයි. අපි දැන් බලමු ඊගාවට වොෂින් මැෂින් එක අලුත් වැඩියව අවසන් වෙන්න තව පොඩි වැඩ කොටස් තමයි තියෙන්නේ. මෙතන යන දෙකක් තියෙනවා. මේ යන දෙක නැවතව සවි කරන්න තියෙන්නේ. දැන් අපි මැෂින් එකේ අලුත් වැඩියව අවසන් කරලා තියෙන්නේ. දැන් අපි මැෂින් එකේ ටෙස්ට් කරන්න දාන්න හදන්නේ. වොෂින් මැෂින් එක කඩලා ඉවරනට පස්සේ මෙන්න මේ විදියට මේකේ වොෂින් සයිකල් එක ඔයාලට චෙක් කරගන්න පුළුවන්. පළවෙනි ස්ටේජ් එකේදී වමට සහ දකුණට දෙපැත්තටම කැරකෙනවා ටබ් එක. මේ පල්සේටර් එක. ඊට පස්සේ අපිට පුළුවන් වතුර එනවද කියලා බලන්න මැෂින් එකේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට මැෂින් එකේ ආපු වතුර ටික මැෂින් එකකින් එළියට යනවද කියලා බලන්න පුළුවන් නිසියාකාරව. මොකද වතුර පිරෙනකොට බලන්න පිරිච්ච වතුර ටික නිකරුණේ යනවද කියලා. ඊට පස්සේ බලන්න ස්පින් මූඩ් එකට මාරු කරන්න මැෂින් එක. ස්පින් මූඩ් එකට මාරු කරලා හයි ස්පීඩ් වලට වැඩ කරනවද කියලා බලන්න. ඒ කියන්නේ මුලින්ම බලනවා මැෂින් එකේ වමට දකුණට පල්සේටර් එක කරකිනවද කියලා. ඒකෙන් අපි තීරණය කරනවා වොෂින් වලට මැෂින් එක ඕකේ කියලා. ඊට පස්සේ මැෂින් එකේ වතුර පිරෙනවා. මැෂින් එකේ වතුර පිරෙන එකෙන් අපි බලනවා මැෂින් එකට ඔටෝමැටික් වතුර ගන්නවද කියලා. ඊට පස්සේ අපි බලනවා මැෂින් එකෙන් වතුර එළියට යනවද කියලා. ඊට පස්සේ හයි ස්පීඩ් වලට මාරු කරලා බලනවා මැෂින් එක නිසියාකාරව මැෂින් එක වැඩ කරනවා. ඒ කියන්නේ හයි ස්පීඩ් වලටත් මැෂින් එක වැඩ කරනවද කියලා. ඔය කියන ස්ටේජ් ටික මුලින්ම අපි චෙක් කර ගන්නවා පොඩි ඉක්මනටම. ඊට පස්සේ තමයි මැෂින් එක ෆුල් සයිකල් එකකට දාන්නේ. මේ ස්ටේජ් ටික මම කියලා දීපු ස්ටේජ් ටික හරියට පළවෙනි අවස්ථාවේදී වැඩ කරනවා නම් ක්ලච් එක දාපු එකේ ගැටලුවක් නැහැ. වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට දෙවනුව බලන්න පුළුවන් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. පළවෙනි සයිකල් එකේදී මුලින්ම වතුර පිරෙන්න දාලා දැන් මම මේ කරන්නේ දැන් සාමාන්‍ය දැන් මුල් ස්ටේජ් ටික බැලුවා. ඒ ටික ඉක්මනට බැලුවා. ඒ ස්ටේජ් ටික වැඩ කරා. දැන් මම මැෂින් එක ෆුලි ඔටෝමැටික් සයිකල් එකකට ලෑස්ති කරලා තියෙන්නේ. මෙතනදී දැන් මැෂින් එකේ දැන් මෙතනදී අපි බලන්නේ වෝටර් ලෙවල් එක නිසියාකාරව ගන්නවද කියලා. දැන් අපිට ඉස්සර
බලපු ටෙස්ට් වලදී වෝටර් ලෙවල් එක බලන්න බෑ. එතනදී බලේ වතුර පිරෙන වතුර ටික යනවද සහ වතුර බහිනවද කියන ටික තමයි හයි ස්පීඩ් වලට වැඩ කරනවද කියලා. දැන් මෙතනදී මම බලනවා මැෂින් එකේ වෝටර් ලෙවල් එක හරියට ගන්නවද කියලා. ඔන්න ඔය කියන කාරණා එක තමයි දැන් වොෂින් මැෂින් එකේ රිපෙයාර් එක ඉවර කරේ අපි. නැවත මතක් කරනවා www.itecelectronic.lk කියන වෙබ්සයිට් එක සහ Windows 77 83 476 කියන WhatsApp නම්බර එකත් එක්ක එකතු වෙලා ඔයාලට iTech Electronic එකේ සේවාවන් ලබා ගන්න පුළුවන්. සුබ දවසක් හැම දිනාටම iTech Electronic සිංහල channel එකත් එක්ක එකතු වෙලා දැනුම බෙදා ගත්තට.